ධම්ම සාකච්ඡාව ආරම්භ කරන්නට ඔබ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතු විසින්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිත් කරගෙන එයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එනිදී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා මුදුන් මාර්ගයේ පිටාවෙන් ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ජීවන කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සිංහ දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එදින ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා මුදුන් මාර්ගයේ පිටාවේ ඒ වගේම තම නමින් ජාම මාත්‍රගත වාදීත්තේ ශීල ඥාතිද මිත්‍රාදීන් සිහිපත් කරලා එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එදින ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරනා වූ තුන්වෙනි දැකලා හිත භාගවාගේ යම් සම්මෝහී ස්ථානයේ ඉන්නවා ඒ නැති විදර්ශන පිළිතුරේ කියලා එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරා. මම දෙවියන්ට ආරාධනා කරනවා දේවවල හිතින් දෙවියන්ට ආරාධනා කරනවා මගේ ඥාතිවන්ට ආරාධනා කරනවා එදින ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्दम्मं निराजन्स सुनन्तु सग्मोक्खदं धम्मसवनकालो ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි සියලු දෙනාම සිහිපත් කරගන්න අනාදිමත් සංසාර නිදලෙන ගමනේදී ඒ උත්තම වාරයන් වහන්සේලාට තමන්ගේ අතින් නිගාවක් වුණා නම් හිංසාවක් පීඩාවක් වුණා නම් අපවාදයක් වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා අපට සමා කර සිටිනසේක්වා කියලා ඒ උත්තමයන් වහන්සේලා සමා කර සිටින්නේ. ඒ වගේම පින්තුනි අදිස්ථාන කරන්න මේ නිවන් මාර්ගයේ යන ඔබට යම් කිසි දහක ගැටලු කරන්න කියලා තියෙනවා නම් අවබෝධයට අපහසු දහම් කාරණා තියෙනවා නම් මේ සද්ධර්ම දේශනාව තුළදී ඒ දහම් කාරණා සාකච්ඡා වේවා කියලා මාර්ගඵලයන් සාක්ෂාත් වේවා කියලා සිතාදිස්ථානයේ යුක්ත සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන සියලු දෙනා අද මෙතන භාවනා කටයුත්තක් සිදු වෙන්නේ. මොන හරි ප්‍රශ්න ටිකක් තියෙනවා නම් කතා කරන්නත් පුළුවන්. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මෙහෙම අහලා කතා කරගන්නත් පුළුවන්. ඉන්නතුනේ ස්කන්ධ කියලා જાතියක් තියෙනවා. ස්කන්ධයන් කියලා කියන්නේ දෙන්නේ ගොඩවල් වලට. එතකොට මේ ලෝකේ ගොඩවල් පහකට බෙදුවේ හැකියි. හැබැයි මේ ලෝකේ ගොඩවල් පහකට බෙදද්දී මේ ඔබට ඇහැට පේන, කනට ඇහෙන, දිවට, නාසයට, ශරීරයට දැනෙන ඔන්න ඔය ටික ඔක්කොම පින්වතුනි එක කොටසකට අයිති දේවල්. එතකොට මේ ලෝකේ කොටස් පහකට බෙදුවාම රූප කොටසට ඔක්කොම අයිති වෙනවා. නාම කොටස කියලා තව කොටසක් තියෙනවා. ඒ නාම කොටස කියන ඒවා පින්තුනි මේ ලෝකේ ඔබට විද්‍යාමාන වෙනව නෙමෙයි. ඒ නාම කොටස කියන එක ගොඩාක් දුරට පින්තුනි තමන්ගේ චිත්තසංතානයේ හටගන්නේ. එතකොට අපි මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියලා කිව්වහම අපිට මේ පේන රූප ගන්නත් පුළුවන්. නමුත් පින්තුනි
මේ පේන රූප වලට නෙමෙයි අපි උපාදාන කරන්නේ. දැන් අපි හිතන් හිටියට පේන රූප වලටයි අපි මේ උපාදාන කරන්නේ කියන්නේ. පේන රූපයන්ට නෙමෙයි උපාදාන කරන්නේ. හිතේ හටගන්න සංයෝජනීය රූපයන් තියෙනවා. ඔය හිතේ හටගන්න සංයෝජනීය රූපෙට තමයි පිටින් අපි උපාදාන කරන්නේ. කැමති වෙන්නේ. මොකද අපේ මේ ඇස් දෙකට පේන්නේ පිටින් නිල් කහ රතු සුදු වගේ වර්ණ ටිකක් විතරයි. එතනින් එහාට කිසි දෙයක් මේ ඇස් වලට පේන්නේ නැහැ. එහෙනම් මේ අදමට මේ ඔබට මොකක් හරි දෙයක් පේනවනම් ඒ දේ වෙනස් වෙලා පේන්න හේතුව තමයි පිටින් එතන මැද්දේ තියෙන බෝඩර් එක. මෙතන නිල් තියෙනවා මෙතනින් එහාට සුදු තියෙනවා. එහෙනම් නිලුයි සුදුයි අතර බෝඩර් එකක් තියෙන නිසා ඔන්න ඔතනින් ඔබට මේ වස්තුව ඔය දෙපැත්ත වෙන් කරලා අඳුර ගන්න. නැත්තම් මේක වෙන් කළවත් අඳුර ගන්න පුළුවන් එකක් නෙමෙයි. නිල්ම විතරයි එහෙම වුණොත් එහෙම පේන්නේ. එහෙනම් දැන් මේ ඇස් දෙකෙන් රූප දකින්නේ. ලෝක සම්මතයේ තියෙන මේ සියලුම රූප කොටස් වෙන්තුනේ ඔය වර්ණ නිසා අපිට ගෝචර වෙන්නේ. හැබැයි මේ වස්තු දකින්න වෙලාවේදී අපි සංයෝජනයක් හදා ගන්නවා හිත ඇතුළේ. ඒ සංයෝජනයේ තමයි පින්වතුනි මේ සංයෝජනීය රූපේ තමයි ඊට පස්සේ මනට අරමුණු වෙලා ඉන්නේ. ඒ මනට අරමුණු වෙලා ඉන්න සංයෝජනීය රූපෙට අපි බැඳෙනවා. නැත්තම් මේ නිල් කහ රතු සුදු වලට බැඳෙන්නේ නැහැ අපි. අපි බැඳෙන්නේ අර අපි හදාගන්න එකට. එතකොට එහෙනම් මේ ඔය කතා කරන පංච උපාදාන ස්කන්ධේ ඒ අර පංච ස්කන්ධේ උපාදාන වෙලා එන්නේ පින්වතුනි අර ඇතුලෙන් හට ගන්න නිසා ඒක. ඒව තමයි උපාදාන වෙලා එන්නේ. උපාදාන වුණා කියලා කියන්නේ ආසන්නයට ඇදිලා. මොකද මේ හදාගන්න එක පින්වතුනි හොඳ මේක හදාගන්න. මේක හරියට අර කිරි මුදවනවා වගේ වැඩක්. අලුතෙන් දාපු කිරි මුදවට මොනවද කරන්නේ? පරණ කිරි දාලා නේද ඒක හදාගන්නේ. එහෙනම් පරණ කිරි දදා අලුත් කිරි මුදවනවා. එතකොට අද කිරි ටික මිදෙනවා. ඊයේ කිරි දැම්මහම මුහුන් දානවා කියලා කියන්නේ අපි. එතකොට අද ඒව ටික ඉතුරු කරගන්නවා හෙට දාන්න. එතකොට ඔන්න ඔය ආකාරයට පින්විතනි ක්‍රමානුකූලව මේ හැදි මේක යනවා. එතකොට ඔබ රූපයක් දැක්කහම ඇහැයි රූපයයි චක්කු විඥානයේ පටිච්ච වෙලා මේ කරුණු කාරණා සම්පේදී වෙන බව ඔබ දන්නවා. ඔය කරුණු කාරණා විදිය වෙනකොට මේ මනට අර සංයෝජනීය රූපේ පටිච්ච වෙලා අරමුණු වෙලා ඇවිදින්න. එතනදී පින්විතනි මනට හදන සංයෝජනයක් තියෙනවා. අන්නේ සංයෝජනයේ තමයි අපි දැනගන්න අඳුනගන්න උත්සාහ කරන්නේ හරිම ආසාවෙන්. මොකද හේතුව අපි ආසන එක තමයි හැදිලා තියෙන්නේ. මොකද අර අතීතයේ දිවිච්ච මුහුම් වැල්ලනේ මේක හැදුනේ. ඒතර අතීතයේ උපාදාන කරගත්ත යමක් තියෙනවනේ. ඒ අතීතයේ උපාදාන කරගත්ත එක ඒකට වැටිලා. ඒක තුලින් ගොඩනැගී ඇවිල්ලා තියෙන්නේ අපි කැමතිම ආකාරයේ දෙයක්. අපි කැමතිම ආකාරයෙන් මේ සංයෝජනය හැදුනා නම් ඒකට අපි කැමතියි. ඉතින් ආය අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ඒක විඳින්න කැමතියි, ඒක අඳුන ගන්න කැමතියි. ඒක උදෙසා සංකාර කර ඉන්න කැමතියි, ඒක උදෙසා විඥාන හදා ගන්න කැමතියි. ඔන්න ඔය විදිහට පින්වතුනි මේ අභ්‍යන්තරයේ මේ පංචස්කන්ධයේ උපාදාන කරගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා හැම මොහොතකම. එතකොට මේ පංචස්කන්ධයේ උපාදාන වෙන්න ඒ අර පරණ කිරීමක් මට්ටමටපත් වෙනවා. එතකොට ඒවා මුහුම් වෙලා ඒවා ආපහු සැරයක් ඇදිලා එනවා පින්වතුනි මේ ඊළඟට උපාදාන කරගන්න ලේසි වෙන්නේ. එතකොට මේ උපාදානයන්ගේ ලේසියෙන් මිදෙන්න හම් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ හැදෙන සංයෝජනේ පින්වතුනි බොහොම රමණීය සංයෝජනයක් හැදෙන්නේ. මෙච්චර කල් උපාදාන කරගෙන හිටපු ක්‍රමවේදයට අනුව හැදෙන එකක් නිසා මේකෙන් ලේසියෙන් මිදෙන්න බෑ. ඒකටම බැඳෙනවා ගිහින් නටක. එතකොට ඒක දැනගන්න අඳුරගන්න පුදුම ආසයි. එතකොට එහෙනම් පිටුතුනේ මේකේ මිදිලා යන ක්‍රමයයි බලන්න ඕනේ. හැම මොහොතකම බලන්න ඕනේ පිටුතුනේ මේ පංච උපාදානස්කන්ධේ මිදිලා යන ක්‍රමය. එතකොට ස්කන්ධයන් විදිහට තියෙන්න හැරලා මේව උපාදාන කරගන්න මට්ටම නතර කරගන්න. එතකොට මේක උපාදාන කරගන්න හේවත් මේ ආසන්නයට ඇදලා ගන්න පිටුතුනේ මේකට තණ්හා නිසා. ඒ තැන ඇලෙන නිසා මේකත් එක්ක. එතකොට මේක ඒකත් එක්ක ඇලෙන්න හේතුව තමයි පින්වතුනි අපිට වැටහිලා තියෙන දෘෂ්ටියක් නිසා.
අපි ඉන්න දෘෂ්ටියක් තියෙනවා මේ දේවල් අපි වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. මේ අපිට කැමති නිසා හැදුණයි කියලා. මොකද හේතුව මේ රූපයක් තිබ්බට පස්සේ ඔය රූපේ ඔබට පස් දෙනෙකුට පස් ආකාරයකින් පේන්නේ. එක රූපයක් පස් දෙනෙක් බැලුවොත් මේ පස් දෙනා පස් ආකාරයකින් ඕක බලාගන්න. එහෙනම් පස් ආකාරයකින් ඒක විඳින්නේ. පස් ආකාරයකින් ඒක හඳුනන්නේ. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව පේනව නේද මේකෙදි මේ රූපය කියලා කියන්නේ මේ අරමුණක් ඇතුළට ගන්න එකක් විතරයි. එතනින් එහාට එයා මනෝ රූප හදාගෙන අර සංයෝජනීය මනෝ රූපේ තමයි ස්පර්ශ කර කර ඉන්නේ. මොකද මේ තේන තියෙන රූපේ ස්පර්ශ කරන්න බෑනේ ඇහැට. මේ රූපේ ඇහි වදිනවද ඇවිදින්නේ? නෑ. ඇහෙන් ගෝචර කරගන්න අර වර්ණ ටික. ඕකේ පළවෙනි අවස්ථාව සිද්ධ වෙන්නේ පිටුදිනේ චිත්ත ස්වභාවයෙන්. මේ පළවෙනි අඳුනා ගැනීම චිත්ත ස්වභාවයෙන් යන්නේ. ඒක තාම ආගන්තුක උපක්ලේශයෙන් කිලිටි උනේ නැහැ. එතකොට මේ නිල් කහ රතු සුදු වර්ණ ටික හඳුන ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ওই චිත්ත මනෝ වෙනවා. චිත්ත මනෝ වෙන්නේ පිටුදිනේ එක එක ආකාරයෙන් ඕක මැන ගන්නවා ඊට පස්සේ. මැනගත්ත ටික මානසං වෙනවා. මැනගත්ත ටික එකතු කරගන්න. මැනගත්ත ටික එකතු කරගත්තට පස්සේ අවිද්‍යාව තෘෂ්ණා තියෙනවා නම් එතනින් එහාට ඒකට හාද වෙනවා. අවිද්‍යාව තෘෂ්ණා නැත්තම් ඔය මානසං කියන කොටස බේගතුනේ මානසං කියන මේ පුදංජනේකට හෝ සේක පුද්ගලයෙකුට නම් ඔය මානසං කියන කැලේදී අවිද්‍යාව තෘෂ්ණාත් එකතුව තමයි මේක එකතු කරගන්නේ. ඔය සං කියන එක රහතන් වහන්සේට පාවිච්චි කරද්දී බේගතුනේ එකතුව කියන එක පාවිච්චි කරනවා. එකතු වෙනවා කියන. රහත් නොවන කෙනෙකුට පාවිච්චි කළොත් මේකට අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් එකතු වෙනවා කියලා පාවිච්චි කරනවා. මොකද රහත් නොවන කෙනෙක් බේගතුනේ නිකන් එකතු කරන්නේ නැහැ. රහත් නොවිච්ච කෙනෙක් එකතු කරන්නේ පින්වතුනි තමන්ගේ උපාදාන ස්කන්ධයන්ට අනුකූලව. තමන් පෙර දැකලා දීච්ච විදිහට තමයි ඒක එකතු කරන්නේ. ඕනෙම දෙයක් ස්ත්‍රී රූපයක් හෝ වේවා. ඒ ස්ත්‍රී රූපේ ගත්තා නම් එහෙම. පෙර දැකලා දීච්ච විදිහක් තියෙනවා නම් පෙර උපාදාන කරගත්ත විදිහක් තියෙනවා. ආන්නේ විදිහට තමයි පින්වතුනි මේ මානසං කියන කොටස මෙයා හදාගන්නේ. ඒ මානසං කියන කොටස හැදුවට පස්සේ පින්වතුනි එතනින් එහාට හැදිරෙනවා මොකද්ද? හදයන් කියන කෑ. අන්න හාද වුණා. එතන අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් නෙමෙයි නම් ඔය ටික එකතු කළේ. හාද වෙන්න පුළුවන්. එහෙනම් හාද වෙලා යන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනගා ගත්තේ. ඔන්න ඔතනදී ඒකට හාද වුණා. හාද වෙලා හදයන් කියන කොටස පව කරගත්තා. හදයන් කියන කොටස පව වුණාට පස්සේ එතනින් හැදිරෙනවා මොකද්ද? පන්නරම් කියන කොටස. අන්න හොඳ පන්නරයක් ඉන්නවා හිතට තදින් කාව දෙනවා. ඒ හිතට තදින් කාවදුනා හදයන් පන්නරම් මනෝමනායතන මනේන්ද්‍රිය. ඔන්න දැන් හොගාලා මේ මනේන්ද්‍රිය පැත්තට මේක ඇදිලා ගිහිල්ලා දැන් මොකද කරන්නේ? මේ පුද්ගලයා ඕක අල්ල හිතින් ස්පර්ශ කර කර මේ වින්දනය ලබනවා. හිතින් ස්පර්ශ කර කර වින්දනය ලබන ක්‍රමවේදයක් හදාගන්නවා. එතකොට ඕකේ ප්‍රෝග තමයි පිටුතුනේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඔක්කොම උපාදානයට අහු වෙන්නේ. මොකද ආසන්නයට ඇදලා ගන්නව ටක් ගන්න. දැන් මේ ආසන්නයට ඇදලා ගන්න හේතුව තමයි තණ්හා වීම. තණ්හා වීමට හේතුව තමයි මේ දේවල් අපි කැමති විදිහට තියෙනවා කියලා හිතන එක. මොකද අපි කැමති විදිහට තියෙනවා කියලා හිතිච්ච එක මම පින්වතුනි අපිට හිතෙනවා මේක සුවයි කියලා. මොකද යමක් අපි කැමති විදිහට තියෙනවා නම් ඒක සුවයිනේ. මේක තමයි බුදුදහමේ මේ මූලික හරය. ධෛර්යීනේන වතං හෝතු උපඤ්ඤාති තථාගත අට්ඨකරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා. අපි මොකද කරන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තකට දාලා මහා ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කර කර ඉන්න හද. අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් තමයි පිටුදින මේකෙන් ගොඩ යන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කොටසම වඩන්න පුළුවන් තරම්. අනිත්‍යතාවයේ මනාවකට තේරුම් ගන්න. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්න කලින් මිනිස්සු දැනන් හිටියේ නැති එක තමයි අනිත්‍යතාවය කියන්නේ. මිනිස්සුන්ට වැටහිලා ගියම Taman කැමති විදිහට තමයි මේක වෙන්නේ කියන්නේ. අර උපාදාන ස්කන්ධයන් බැහැලා අර අතනදී හැදෙන රූපය අර Tamanට කැමති විදිහට වගේ වෙන නිසා හිත ඇදිලාම යන්නේ හැමතිස්සෙම මේ රූපේ මං කැමති විදිහට තියෙනවා කියන්නේ. මේ රූපේ මගේ වශයෙන් පවතිනවා කියන්නේ. මේ වේදනාව මගේ වශයෙන් පවතිනවා කියන්නේ. සංඥාව මගේ වශයෙන් පවතිනවා කියන්නේ. එහෙනම් පිටුදිනි මම කැමති විදිහට නම් සංඥා හැදෙන්නේ. මම කැමති විදිහට නම් වේදනාව වෙන්නේ. වේදනාව කියන එක මට සුවයක් ගේනවා මිසක් සංඥාව කියන එක මට සුවයක් ගේනවා මිසක් දුකක් ගේන්නේ හේතුවක්. එහෙනම් මට සුවයක් ගේන දෙයක් තියෙනවා නම් පින්වතුනි අන්නේ සුවය කියන දේ මහා සාර දෙයක්.
ඔන්න ඔය විදිහට මොකද වෙන්නේ අර ස්කන්ධයන් මහා සාරයි කියන ගොන්නකට වැටෙනවා. දැන් එහෙනම් මේකෙදි බලන්න බින්දුනේ මේ ස්කන්ධයන් සාරයි කියන ගොඩට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? ඔය ස්කන්ධයන් සුභයි කියන ගොඩට වැටෙනවා. එහෙනම් මේ ස්කන්ධයන් උදෙසා අර මේ උපාදාන කරගත්ත ඒවා ඉස්සරහට දාගෙන ඒකෙන් මේ හද යන මේ භව ගමන බොහොම සාර මට්ටමට වැටලා සුභ කියන මට්ටමට වැටිලා යනවා. එන්නේ ඒකයි සසරේ සැරිසරන. එහෙනම් දැන් අපි බලන්න ඕනේ මේ පටිච්ච සමුප්පන්න ධර්ම න්‍යාය ධර්මයට අනුව මේ රූපය කියන එක හැදිලා ආවේ කොහොමද? අපිට හිතෙන්නේ අපි කැමති විදිහට තියෙනවා කියලා. නමුත් රූපය කියන එක හැදෙන්නේ පින්විතනි අවිද්‍යාව තෘෂ්ණා කර්ම ආහාර නිබ්බත් ලක්ෂණ කියන ඔන්න ඔය පහ එකතු වෙනවා. එහෙනම් අවිද්‍යාව නැත්තම් පින්විතනි ඔය කියන රූපය හැදෙන්නේ නැහැ. නමුත් මේ ලෝකේ රූප හැදෙනවා. අර සංයෝජනීය රූපය හැදෙන්නේ නැහැ නේද අවිද්‍යාව නැත්තම්. රහතන් වහන්සේට සංයෝජනීය රූප හැදෙන්නේ නැහැ නේද? ඕක අල්ලල්ල ඉන්නේ. හැබැයි මේ ලෝක සම්මතයේ තියෙන රූප ඕනේ තරම් හැදෙනවා. උන්වහන්සේ ලෝක සම්මතයේ රූප තියෙන උන්වහන්සේට. නමුත් උන්වහන්සේට නැති දේ තමයි පින්වතුනි හිත ඇතුලේ හදාගත්ත සංයෝජනීය රූපේ. ඔන්න ඕක හැදුන ගමන් පින්වතුනි එතනින් එහාට ඇලෙනවම තමයි යා යහන්න දෙයක් නැහැ. මොකද Taman කැමති විදිහම තමයි ඔය හැදිලා. මොන එක්කෙනාව දැක්කත් පින්වතුනි ඒකට අනුකූලව ඒ වෙලාවේ බහින දේවල් වලින් උපාදාන කරගත්ත දේවල් වලින් නම් බහින්නේ. අන්නේ උපාදාන කරගත්ත දේ තුලින් තමන්ම කැමති එක තමයි හැදිලෙන්නේ. එතකොට අර දෘෂ්ටියට අර පණින රිලමට ඊමක වැද්දවන. කෙලින්ම අර දෘෂ්ටියට අනුගත වෙනවා. මං කැමති විදිහට තමයි වෙන්නේ. නමුත් ඔබ දන්නවා පින්වතුනි එනම් මේ රූප හැදෙන්නේ මේ අවිද්‍යාව. තෘෂ්ණා, කර්ම, ආහාර, නිබ්බති ලක්ෂණ. එහෙනම් අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ආහාර, නිබ්බති ලක්ෂණ නිසා ඔන්න ඔය දේ හටගන්නවා. ඔන්න රූපේ හට ගන්න ආකාරය. එහෙනම් අවිද්‍යාව නිරෝධයි නම් පින්වතුනි මේ රූපේ නිරෝධ වෙනවා. කර්ම නිරෝධයි නම් පින්වතුනි මේ රූපේ නිරෝධ වෙනවා. තණ්හා නිරෝධයි නම් ඔය රූපේ නිරෝධ වෙනවා. එහෙනම් ඒ ආකාරයෙන් පින්වතුනි මේ සියල්ල මේ ආහාර නිරෝධයි නම් රූපේ නිරෝධ වෙලා යනවා. එහෙනම් දැන් රූපේ උදා වීමක් වෙන්නුම් කරනවා රූපේ වැය වීමක් වෙන්නුම් කරනවා. ඔන්න ඔබ හොඳ ආකාරව දකින්න. රූපේ උදා වෙන හැටි දැක ගන්න රූපේ වැය වෙන හැටි දැක ගන්න. එතකොට පින්වතුනි රූපේ පිළිබඳ උදේව්‍ය ඥානය ඔබට පහළ වෙනවා. එතකොට රූපේ පිළිබඳ උදේව්‍ය ඥානය පහළ වෙද්දී ඔබට තේරුම් යනවා පින්වතුනි මෙතන මේ ඔබ වශයෙන් පවතිනවා කියලා එකක් නැහැ. ඔබ කැමති වුණත් නැතත් අවිද්‍යාව තෘෂ්ණා කර්ම ආහාර දිනවනම් නිබ්බති ලක්ෂණය තුල රූප නිර්මාණය වෙනවා. ඒක ඔබ කැමති වුණත් එකයි නැතත් එකයි. එහෙනම් ඔබ ප්‍රිය රූප රහත රූප කියන දෙයක් ගන්න බෑ මෙතන. එහෙනම් ගන්න තියෙන්නේ මොකද්ද පිටුනේ? අර කියන කරුණු ටික තියෙනවා නම් නිබ්බති ලක්ෂණේ හරහා රූපේ කියන එක උදා වෙවි තියෙන්නේ. ඔය උදා වෙවි තියෙන රූපේ පිටුනේ අවිද්‍යාව නිරෝධා මොකද වෙන්නේ? රූප නිරෝධෝ. අවිද්‍යාව නිරෝධ නම් රූප නිරෝධයි. තණ්හා නිරෝධ නම් රූප නිරෝධයි. කර්ම නිරෝධ නම් රූප නිරෝධයි. මොකද මේ කර්ම කරන්න ඕනේ පිටුනේ මේක ඇතුලේ හදාගන්න. ඕක බාහිර රූප වලටත් දාන්න පුළුවන්. කොස් ගහක් හට ගන්න ආකාරය ගැන අපි මේකට කලින් ගොඩාක් ඉස්සර කාලෙක විග්‍රහ කරලා දුන්නා. කොස් ගහක් හට ගන්න හැටි. නමුත් මේකේ තව පොඩ්ඩක් ඇතුළට අරන් ගියොත් එහෙම මේකේ ඇතුලේ උපදින ස්කන්ධයන් පහ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට පංචස්කන්ධ ලෝකය කියලා කිව්වහම පංචස්කන්ධ ලෝකය කියන්නේ පිටුනේ මේක ඇතුලේ හට ගන්න කොටාසයක්. ඒ පංචස්කන්ධ ලෝකේ හටගන්නේ ඇතුලේ. ඒක තමයි අපි උපාදාන කරන්නේ. මොකද ඇත්තටම එළියේ තියෙන වස්තුවට උපාදාන කරන්න බෑ. දැන් මිනිස්සෙක් ගත්තොත් එහෙම හංකඩ කැලිය වලට කොහොමද උපාදාන කරන්නේ? කවුද කැමති හංකඩ උපාදාන කරන්නේ? කවුද කැමති කෙස් උපාදාන කරන්නේ? එහෙනම් මේ ඇහැට දෙන්න තියෙන ගඟක් ගත්තොත් එහෙම කේසාලෝමා නකාදන්තා තජෝ කියන ඔය පහනේ තියෙන්නේ. ඔය පහම නම් තියෙන්නේ පිටුනේ එතන. ඔය පහට උපාදාන වෙන්නේ නැහැ මෙලෝ සත්වේ. හැබැයි Tamanට තේන ටික ඔක්කොම එකතු කරලා චිත්තමනෝ මානසං වෙලා හදයන් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඕකට හාද වෙවි පන්නරේ ගන්න. දැන් නම් හැදිච්ච රූපේ නම් බොහොම ප්‍රිය රූපයි සාත රූපයි. යල් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඔය රූපං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. අර රූප හටගන්න හැටි. එහෙනම් අර ප්‍රිය රූප සාත රූප කියන ඒවා හටගන්නේ පිටුනේ මේ රූප ඇතුලේ නෙමෙයි ඒවා තියෙන්නේ. ඒ රූපෙන් අපි දෙයක් ගත්තට පස්සේ එතනින් අපි හදනවා එකක් ඇතුලේ. හැබැයි ඒකට රූප බලපානවා. එළියේ තියෙන රූපේ නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ.
අන්න ඒකත් හොඳට වග බලා ගන්න. එළියේ තියෙන රූපයක් ඕනේ ඒකට. එතකොට එළියේ රූපයක් තියෙන වෙලාවෙදී පින්වත්නි ඒ රූපෙට අනුව ඒ ගතිය පටිච්ච වෙලා. එතකොට තමයි අර ඇතුලේ තියෙන රූපේ එහෙමම හැදිලා එන්නේ හිතේ තියෙන ස්වභාවය අනුව ඒ වගේම අර උපාදාන කරගත්ත ස්වභාවය. එහෙනම් හිතේ තියෙන ස්වභාවයත් උපාදාන කරගත්ත ස්වභාවයත් ඔය ඔක්කොම අඩංගු වෙලා තමයි අර එළියේ තියෙන රූපයට පටිච්ච වීමෙන් අර මනස ඇතුලේ හැදෙන්නේ අර රූපේ. ඔය රූපේ හැදුනා කියලා කියන්නේ පිටුතුනි අපි පරාදයි. කෙලින්ම පරාදයි. මොකද හේතුව හැදිලා තියෙන්නේ කෙලින්ම උපාදානයකටම අහු වෙන රූපයක්. මොකද කැමැතිම ආකාරයකට සංයෝජනීය ආකාරයකට හැදිලා තියෙන්නේ. එහෙනම් ඔය රූප ගැන ඇත්ත ඇතිසැටියෙන් දකින්න පටන් ගත්තා නම් පිටුතුනි අන්න එතනදී අපිට පුළුවන් වෙනවා මේකෙන් ගැලවිලා යන්න. එහෙනම් හැම මොහොතකම දකින්න මේ රූප හටගන්නේ කොහොමද කියන්නේ. අවිද්‍යාව තියෙනකම් මේ රූප හට ගන්නවා පිටුතුනි නවත්තන්න බෑ. තණ්හා තියෙනකම් මේ රූප හට ගන්නවා නවත්තන්න බෑ. කර්ම තියෙනකම් මේ රූප හට ගන්නව නවත්තන්න බෑ. එහෙනම් මේ අවිද්‍යාව, තෘෂ්ණා, ආහාර, ඒ වගේම කර්ම, ආහාර. ඒකට අවශ්‍ය ආහාර සැපේනකම්. ඒකට අවශ්‍ය ආහාර කියලා කිව්වෙ පිටුතුනි මේ ප්‍රියමනාප අරමුණු. ඒ ප්‍රියමනාප අරමුණු හම්බ වෙනකම් මොකද වෙන්නේ? මේ රූපය පෝෂණය වෙවි තියෙනවා. මොකද මේක උදා වෙවි තියෙන්නේ පැහැදිලිසෙන්. උදා වෙන එක නතර වුණොත් එහෙනම් මොකද වෙන්නේ? හේතු සැපේන එක නතර වුණොත් එහෙම නිරුදා වෙලා යනවා. එහෙනම් මේකට අවිද්‍යාව තෘෂ්ණා කර්ම වගේ මොකද්ද? ආහාරෙකුත් තියෙනවා. එහෙනම් ආහාරයේ තියෙනකම මොකද වෙන්නේ? මේක උදා වෙවි තියෙනවා. එහෙනම් මේක උදා වෙවි තියෙනවා නම් අර දේවල් නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේක නිරුදා වෙලා යනවා. විපරිණාම ලක්ෂණයට යනවා. ඔන්න ඔය ආකාරයට මේකේ රූපේ තියෙන උදේවගේ දකින්න. රූපේ උදේවක දකින්නකොට ඔබට පේනවා හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති කියන සංකල්පය උතන්ටත් එනවා එදින. එහෙනම් හේතුන් ගැළපීලා සකස් වීමෙන් තමයි මේ රූප කියන එක උදා වෙවි තියෙන්නේ. හේතු නැති වෙච්ච ගමන් ඒක නැති වෙලා යනවා. නිරුදා වෙනවා නැවතුණටත් උපදින්නේ නැහැ ඒක. උදා වීම නතර වෙනවා. එහෙනම් එහෙමනම් රූපය කියලා කියන්නේ රූපය කියලා කියන්නේ ඒ සා දෙයක් නම් පින්වතුනි පේන පින්දුපමන් රූපං කියලා තථාගතයන් වහන්සේ මේ රූපේ පෙන පොළු උපමා කළේ ඒකයි. දැන් රූපේ පෙන පිළිවෙල උපමා කරලා තියෙන්නේ ඇයි කියලා දැන් ඔබට වැටහෙන්නේ. පෙන පිළිවක් කියලා කියන්නේ පින්වතුනි ඔබ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. හේතුන් ගැළපීලා බැඳීමෙන් එකාකාරව දිස් වෙනවා හේතු තියෙනකන් විතරයි ඔබ තියෙන්නේ. ඔය පෙන පිළිව හැදෙන්නේ සාමාන්‍ය වක්කඩකයි. වක්කඩකින් වතුර වැක්කිරන තැනක ඔය පෙන පිළිව හැදිලා යනවා. එහෙනම් ආහාර සැපේනකන් විතරයි ඔය පෙන පිළිව කියන එක විද්‍යාමාන වෙන්නේ. පෙන පිළිව කියන්නේ විද්‍යාම හේතුන්ගෙන් විද්‍යාමාන දෙන දෙයක් විතරක් ඇත්තටම උතන අල්ලලා බැලුවොත් එහෙම පෙන පිළිව කියන එක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමනම් අර වතුර වැක්කිරන තැන පෙන පිළිව හැදි එනවා. වතුර වැක්කිරන එක නැවතුනොත් මොකද වෙන්නේ? අර උදා වෙවි තිබිච්ච එක නිරුදා වෙනවා. එහෙනම් ඔබ හොඳ ආකාරව දකින්න ඕනේ පින්වතුනි ඔය එකම රූපයක්වත් අපි වශයෙන් පවත්වන්න පුළුවන් ඒවා නෙමෙයි. අපේ කැමැත්තට තියෙන ඒවා නෙමෙයි. හේතු තියෙනකන් තිබුණා නැති වුණොත් නැහැ. එහෙනම් රූපයකට බැඳුනොත් මොකද වෙන්නේ? රූපයකට තණ්හා වුණොත් මොකද වෙන්නේ? දුකයි නේද? එහෙනම් ඒසා මහ දුකක් දෙනවා නම් පින්වතුනි රූප කියන්නේ අසුරු කළ යුතු දේවල්. එහෙනම් මේ ලෝකේ මොනම රූපයක්වත් තියෙනවද පින්වතුනි අසුරු කරන්න පුළුවන්? රූපය කියන එක අල්ලපු ගමන් මහ දුකක් එන්නේ නැද්ද? එහෙනම් රූපස්කන්ධය හොඳයි පින්වතුනි නමුත් රූප උපාදානස්කන්ධයට මත් වුණොත් මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කොහෙවත් කිව්වේ නැහැ රූපේ නිරෝධ කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ රූපේ තියෙන ඡන්ද රාගය නිරෝධ කරන්න කියලා. රූපේ තියෙන ඡන්ද රාගය නිරෝධ කළාම රූප උපාදානස්කන්ධ හදන්නේ නැහැ. ස්කන්ධේ උපාදාන කරගන්නේ නැති නිසා අන්න එතනින් ගැලවිලා යන්න පුළුවන්. රූපේ උපාදාන කළොත් එහෙම පින්වතුනි කෙලීම රාග භව, ද්වේෂ භව, මෝහ භව හැදලා ජාති සකස් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔතන තමයි ඔබ පරිස්සම් වෙන්න ඕනේ දැන්. එහෙනම් දැන් රූපස්කන්ධ නිරෝධ කරන්න යන්නේ එපා කවුරු? රූපේද තියෙන ඡන්ද රාගය නිරෝධ කරන්න. රූපේද ඡන්ද රාගයෙන් බැඳෙන්නේ හැමතිස්සෙම ඕනෑම දෙයකට ඡන්ද රාගයෙන් බැඳෙන්නේ පින්වතුනි අපි කැමැත්ත තියනවා කියලා හිතෙන්නකොට. මේ අපි කැමැති මොකක් හරි විදියක් තියෙනවා නම් අන්න ඒ විදියට වෙනවා කියලා දෘෂ්ටිගත වෙච්ච එකම පින්වතුනි ඒක සැපයි කියලා දැනනවා. සැපයි කියලා දැනනකොට තමයි සාරයි කියලා දැනෙන්නේ. ඔබට මේ ඇස් දෙකේ ලොකු වටිනකමක් ඇවිල්ලා තියෙන්නේ ඒකයි. ඔබ බලන තැන ඔබට රූප ප්‍රියමනාපයි. බලන තැන රූප ප්‍රියමනාප වෙන්නේ හේතුව පින්වතුනි ඔන්න ඔය දේ. අසුචිය දිහා දැක්කම ආයි බලන්නේ නැහැ රග්ගල ඇහි විතර ගන්නවා. නමුත් අනිත් දේවල් බැලුවොත් එහෙම මේ දේවල් බලාගෙන මේ කරකෝ බලනවා.
මොකද හේතුව පිටුදින ඔය කරන හැම මොහොතක් නෑරම සංයෝජනයක් හටගෙන එක චක්කුද්්වාර චිත්ත වීදියක් යනකොට මනෝද්්වාර චිත්ත වීදි ලක්ෂ ගාණක් ගිහිල්ලා ඉවරයි. චක්කුද්්වාරයෙන් එකක් ඇතුළට ගන්නවා. ඒ ඇතුළට ගත්තට පස්සේ ඒක අතගගා ඉන්නවා මනෝද්්වාරේ. ඒ අතගගා ඉන්න හැම මොහොතකම පිටුදින උපාදානස්කන්ධය තමයි රැස් කරන්නේ. මොකද මේ මනට ඕනේ තනිකරම මොනවද? වේදනා සංඥා නගර. මේ මනේ ස්වභාවය තමයි පිටුදින හැමදෙස්සම වේදනා සංඥා ඕනේ යාර. ඒ වේදනා සංඥා නගන්න නම් එයාට සංකාර කළා විඥාන හදන්න. මොකද විඥාන හදන්න නැතුව වේදනා සංඥා ගන්න බෑ. විඥාන හැදෙන්නේ නැහැ සංකාර නැතුව. එහෙනම් සංකාර කර කර තමයි විඥාන හදාගන්නේ. සංකාර හැදෙන්නේ නැහැ පින්වදිනේ රූප නැතුව. රූප කියලා කිව්වේ මොකද්ද? මනට රූප වෙලා එන්නේ මොනවද? ඔය කියපු රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියන්නේ. ඔය ඔක්කොම රූප ටික උතන් දැවිදින්න. ඒවට අරමුණු වෙවි. ඔන්න හතර දෙනවා සංයෝජන. දැන් ওই සංයෝජන හැදෙන්න මොකද වෙන්නේ? මන අරව දැනගන්නවා අඳුන ගන්න හිත හදා ගන්න ඕනේ. හිත හදා ගන්න සංකාර කරන්න ඕනේ. මේ ක්‍රියාවලිය කර ඉන්නවා. කතාද බඳින්නේ කතාද බඳලා හොටෙල් එකෙන් එළියට යන කෙනාට කාර් එක හරි වටිනවා වගේ. කාර් එක දකින්න කොටත් ඒ කෙනාට ආසාවක් හිතෙනවා වගේ. මේ වේදනා සංඥා නගා ගන්න ඕනේ වෙනකොට පින්වතුනි ඒකට උදව් කරන පිරිසක් ඉන්නවා. අන්නේ අයට හරි කැමති මේ මන්. ඒක නිසා ඒ අයවත් අල්ලගෙන තමයි. මොකද රූපේන්තර වේදනාවෙන්තර සංඥාවෙන්තර සංකාරයෙන්තර විඥානයක යාමක් කීමක් හෝ චුතියක් හෝ මම නොකියමි කියලා බුදුහාමුදුරේ දේශනා කළේ ඒකයි. අර රූපේ ඇදිලා ඉන්න ඕනේ. රූපේ ඇදිලා ආපු ගමන් මොකද වෙන්නේ? රූපේ අරමුණු වෙලා එතනින් හැදෙනව මොනවද? විඥාන කියන්නේ. විඥාන හදන්න නම් සංඛාර කරන්න ඕනේ. සංඛාර කර විඥාන හදලා දැනගන්නව අඳුනගන්න. කොච්චර කරත් වින්සනේ දැනගැනීම අඳුන ගැනීම තියෙනවා. දැනගැනීම අඳුන ගැනීම කියන නතර වෙන්නේ සංඥා වේදිත නිරෝධයට සම්බන්ධුනට පස්සේ රහතන් වහන්සේ කියන්නේ. නැත්තම් උන්වහන්සේ දැනගන්නවා අඳුන ගන්නවා. හැබැයි දැනගැනීම අඳුන ගැනීම කියන එකට චන්දරාගයෙන් බැඳිලා නැහැ. දැන් මෙතනින් කවුරු හරි ගියොත් එහෙම රහතන් වහන්සේට දැක බලා ගන්න ඕනේ නැහැ කවුද ගියේ කියලා. හැබැයි උන්වහන්සේගේ හිතත් තාම දැනගන්නවා අඳුර ගන්නවා ඒක නවත්තන්න බෑ. දැනගන්නවා අඳුර ගන්නවා කියලා කියන්නේ වේදනා සංඥා නැගිනවා. එනවා සංඥා වේදිත නිරෝධයට ගියාට පස්සේ උන්වහන්සේගේ හිත හැදෙන එක නතර වෙනවා. එතන මේකයි කිව්වේ ඒකට වේදනාවක් නැහැ සංඥාවක් නැහැ. හිත හැදෙන එක නතර වෙලා තියෙනවා. හිත හැදෙන එක පටන් ගත්තා නම් ආයසරයක් ආය වේදනා සංඥා නැගිනවා. වේදනා සංඥා නැගින නම් හිත ඕන සංඛාර කරන්න නම් අරමුණු වෙන්න ඕනේ. අරමුණු කියලා උතන ඉන්නේ රූප. කොහෙන් හරි ඒක ඇදිලා එන්නේ. ඉතින් මේ මහ විශාල කර්තව්‍යයක් පිටින් මේ වෙන කර්තව්‍යයේදී ඔබ මනාවකට දකින්න. මේ රූප කියන ඒවා හටගෙන ආපේ. වේදනා කියන ඒවා හට ගන්න හැටි දකින්න. වේදනා කියලා කියන්නේ මට ඕන විදිහට හට ගන්න ඒවා නෙමෙයි. වීමක් දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ වීමක් දැනෙන්න නම් ඒත් අර අවිද්‍යාව ප්‍රත්‍ය තියෙන්න ඕනේ. එතන අවිද්‍යාව තෘෂ්ණා කර්ම තියෙන්න ඕනේ. ආහාරයේ වශයෙන් ස්පර්ශේ ඉන්න ඕනේ. මොකද ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා මිසක් නිකන් වේදනාව හට ගන්න බෑ. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා කර්ම ස්පර්ශ ඔය හතරත් එක්ක අර නිබ්බත් ඉලක්කණිය තුලින් මේක නිපද වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේක සිද්ධ වෙන්නේ පිටුතුනේ ඇතුලේ. හිත හටගත්තට පස්සේ හිත ගාව සිද්ධ වෙන දෙයක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. වීමක් දැනෙන ස්වභාවය. සංඥා කියලා කිව්වෙත් ওই ටිකටම තමයි. ඉතින් මනාකොට හැම මොහොතකම මේ ඉන්න ගමන මේ රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන විඥානය ගැන ඔය කියන පහ හැදිලා එන්නේ කොහොමද කියලා විමසලා බලන්න. උදේවගේ ඥානය පහල කරගන්න පුළුවන් වුණොත් පිටුතුනේ ඔබ මේවෙන් මිදෙලා යනවා. මොකද මේව ඔබගේ පාලනයකින් තොරව ඔබගේ වශකයෙන් තොරව සිද්ධ වෙන බව Taman දැනගත්තට පස්සේ එහෙනම් ඔතන හදලා එනවා මහා අවිනිශ්චිත භාවය. මේ රූප කියලා කියන්නේ පුදුමාකාර අවිනිශ්චිත දෙයක් බව වැටහිලා ඉන්නේ. එහෙනම් කොයි මොහොතේ හෝ ඔය රූප නිසා ඔය රූපෙට මොනව වෙයිද දන්නේ නැහැ කියන තැන එනවා. රුප්පතිතිකෝ වික්කවේ තස්මා රූපන්ති මුච්චති කියන මේ රූපේ රුප්පතිති රූපං කියලා කිව්වේ මොකද්ද? ඍතු විපර්යාසයන්ටපත් වීමෙන් වැරසෙන්න පුළුවන්. විනාශයටපත් වෙන්න පුළුවන්. වෙනස් වෙලා යන්න පුළුවන්. එතකොට මේ රූප මේකටත් අයිති පිටුනේ මානසික ඍතු විපර්යාසයත් ඒකට අයිති.
මේ මානසික සිදුවන ඍතු විපර්යාස නිසා මොකද වෙන්නේ? වෙනස් වෙයි ඍතු විපර්යාස කියන්නේ. මානසික සිදුවන වෙනස්කම් නිසා මොකද වෙලා යන්නේ? මොකද ඒක චෛතසික බහින්න පුළුවන් හිතට. ඉතින් ඒව ටික ගැඹුරට යනවා. එච්චරම හිතන්න දෙයක් නැහැ ඕක. හිත හැදෙන වෙලාවේ පින්වතුනි එක චෛතසිකයන් ඕකට බැහැ ගන්නවා. දෘෂ්ටි චෛතසිකේ බැහැ ගන්නවා. එක જાති චෛතසික 52ක් තියෙනවා. ඔය 52 එක ආකාරයේ චෛතසික බැහැ ගත්තාට පස්සේ මොකද වෙන්නේ? අර මනසේ උනත් හැදිරෙන රූපේ වෙනස් වෙනවා හැම මොහොතකම. එතකොට ඒ රූපයට අනුව තමයි එතනින් එහාට විඳීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් කෙනෙක් ඉන්න පුළුවන් පින්වතුනි චොක්ලට් කේක් වලට කැමති නම් වැනිලා කේක් වලට කැමති නැති, බටර් කේක් වලට කැමති නැති. එහෙනම් චොක්ලට් කේක් එක එයා ඇලෙනවා, බටර් කේක් එක එයා ගැටෙනවා. එහෙනම් ওই දෙකම සිද්ධ වෙන්නේ පින්වතුනි එයා තුල තියෙන දෘෂ්ටි චෛතසිකයක් නිසා. දෘෂ්ටියක් බැහැගත්ත ගමන් මේක තමයි හොඳ කියලා දෘෂ්ටියක් හදාගෙන ඒක බැහැගත්තා නම් මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවේදී ඇලීමක් ගැටීමක් විද්‍යාමාන වෙනවා. මානසික ස්වභාවය හැම මොහොතකම වෙනස් වෙනවා ඒ කරුණ නිසා. ඒකට අදාළව මොකද්ද බහින්නේ? ඒක මත තමයි ඒව තීරණය වෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ ස්කන්ධය උපාදාන වීම තුල. ස්කන්ධයන් තුල මේ ප්‍රශ්නේ නැහැ. ඔය උපාදාන කරගන්න කොටස නැවැත්තුවා. උපාදාන කරගත්ත ඒවා එකක්වත් නැත්නම් පින්වතුනි ඔය සංයෝජනේ හදන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ඇත්ත ඇති සැටියෙන් පේනවා. රහතන් වහන්සේගේ ස්ත්‍රියවගේ රූපයක් ඇත්ත ඇති සැටියෙන්ම පේනවා. මොනවද ස්වාමීනි පේන්නේ? හොත් අහංකඩයක් පේනවා. කේස්ලොම් ටිකක් පේනවා, නියදත් ටිකක් පේනවා. ලෝක සම්මතයෙන් මේකට ස්ත්‍රියාවක් කියලා කියනවා කියන්නේ. නමුත් මේක සාමාන්‍ය මේ පිරිමි දරුවෙක් දැක්කොත් එහෙම ඒ කෙනාට එක જાතියව මෙවි එනවා. එක જાතියව මෙවි එන්නේ එයා දැකපු දේ කියපු දේවල් නිසා. එයා කියන්න පුළුවන් මෙයා අයිච්චාර්යා රායි වගේ. තව කෙනෙක් කියනවා නෑ එයා ජුහි චවුල වගේ. එහෙනම් එක ආකාරයට මේ තමන්ගේ හිත ඇතුලේ වැහැගෙන හිටපු. ඒ දේවල් තමයි අර මනල මානසම් කරන්නේ. ඒක සමහර අම්මලා කියන්නේ මගේ දරුවා අහවලා වගේ. ආයෙ කෙනෙක් මගේ දරුවා අහවලා වගේ. එක විදියට පේනවා. ඉතින් අර දැන් කවදාවත් කියයි තමන් ජීවිතේටම දැකලා නැති කෙනෙක් ඉන්නවා. කවදාකවත් අර අම්මා කියයිද මගේ දරුවා අහවලා වගේ කියලා. එහෙම කියන්නේ ඉන්නේ නැහැ. උපාදාන කරගෙන ඉන්නකොට තමයි ඒකට අනුව අර සංඥා ඒ ඔක්කොම දාගෙන ඔතන හදා ගන්නවා අර සංයෝජනේ. ඉතින් මේ සංයෝජනේ හැදුනා කියලා කියන්නේ පිටුතුනේ ඒක උපාදානයට වැටෙනවම තමයි. මොකද කැමැති එකනේ හදාගත්තේ. ඉතින් ඒකට ආයි තණ්හාව නොකර ඉඳී කියලා කවුරුවත් කියන්න බෑ. එහෙනම් සංයෝජනේ හැදෙන එක ඕනේ නවත්ත ගන්න. රහතන් වහන්සේට ওই සංයෝජනේ හැදෙන්නේ නැහැ. උන්වහන්සේට තියෙන්නේ යථා භූත ඥාන දර්ශනයට ඇවිදින්න උන්වහන්සේ තියෙන්නේ. එහෙනම් යථා භූත දකින්න පුළුවන් ඥානයක් උන්වහන්සේට තියෙනවා. ඉතින් ඔබත් හදා ගන්න ඕනේ පිටුතුනේ යථා භූතව දකින්න තියෙන ඥානය. ඒක හදා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔය රූප වේදනා සංඥා සංඛාර පිළිබඳ ඔය තියෙන උදේයාවේ ඥාණයෙන් විග්‍රහ කර ගන්න ඕනේ. උදේයාවේ ස්වභාවයෙන් බලන්න මේ ඔබ වශයෙන් තියෙන එකක්ද ඔබ කැමති විදිහට පවතින එකක්ද කියලා. හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. එහෙනම් කොයි මොහොතේද ඔය හේතු නැති වෙන්නේ? එහෙනම් මොන තරම් අවිනිශ්චිත දෙයක්ද මේ රූපය කියලා කියන්නේ. එහෙනම් මේසා අවිනිශ්චිත රූපය කවදාකවත් මට කොහෙද සිත ගියේ? මේක ඒකාන්තයෙන් මහ දුක්ඛන්දරවන්නේ මට සිද්ධ කරන්නේ. ඔන්න ඔය විදිහට පින්වතුනි මේක මේ අවස්ථාව උදා කරගන්න බලන්න. එහෙම නැත්නම් රූපේ තියෙන තව ස්වභාවයක් ඔබට බලන්න පුළුවන්. ඒ තමයි රූපේ සංකතයි පටිච්ච සමුප්පන්නයි ඡය ධම්මයි වය ධම්මයි කියන බලන්න. මේ රූපේ සංකතයි පටිච්ච සමුප්පන්නයි හේතුන්ගෙන් හැදිලා තියෙන හේතු දිනකම් ඵලයේ විද්‍යාමාන වෙනවා. හේතු නැති වෙච්ච ගමන් ඵලයේ උදා වෙන එක නතර වෙනවා. ඔන්න ඔතනට එහෙමනම් පින්වතුනි එතනින් ඔය වැටිලා එනවා මේක අනිත්‍ය ධම්මයි. එහෙනම් අපි වශයෙන් පවත්වන්න බෑ. ඊළඟට අනිත්‍ය ධම්මයි අනිත්‍ය ධම්මයි. අනිත්‍ය ධම්මත් හරි අනිත්‍ය ධම්මත් අනිත්‍ය ධම්ම කියලා කියනවා. අනිත්‍ය ධම්මයි අනිත්‍ය ධම්මයි දුක්ඛ ධම්මයි. ඔය තියෙන රූපය ගැන බලන විදිහ. අනිත්‍ය ධම්මයි කියේ මොකද හේතුන්ගෙන් හටගත්ත දෙයක් නිසා පිටුදින මේක එක මොහොතක්වත් මගේ වශයෙන් පවත්වන්න බෑ. මට ඕනේ විදිහට නෙමෙයි වෙන්නේ හේතු තියෙනකම් ඵලයේ තියෙනවා හේතු නැති වුණාම ඵලයේ නෑ. ඔන්න උතන්ට ඒක වෙනවා. එහෙනම් අනිත්‍ය ධම්ම. එහෙනම් අනිත්‍ය ධම්ම. මේක එක මොහොතක්වත් ස්ථිරව පවත්ව ගන්න පුළුවන් විදියක් නෑ. පුදුමාකාර විදියට අවිනිශ්චිතතාවයක් තියෙනවා. මොකද හේතුවක් වෙනස් වුණා නම් ඵලයේ වෙනස්. විපරිණාම ධම්මයි. විනාශයට පරිණාමය වෙනවා හැම මොහොතක් ගන්න හේතු සපේනකම් විතරයි තියෙන්නේ. හේතු තිබුණොත් විතරයි තියෙන්නේ. එහෙනම් මේ විපරිණාම ධම්ම.
ඊළඟට කය ධම්මයි වාය ධම්මයි. ඔය තියන්නේ බලන්න එක. කය ධම්ම. ක කියලා කියන්නේ පහත් පැත්ත පිංගුත. එහෙනම් පහත් පැත්තට අය කරනවා. රූපයකට උපාදාන වුණා කියලා කියන්නේ පිංගුත මේ ජීවිතේ පහත් පැත්තකට අය කළා දාලා මේ සසර ගමනේ අනාථයක් කරන්න හදන්නේ. එහෙනම් මේ රූපවලට මේ රූපයක් උපාදාන වුණාට පස්සේ මේ සතර ගමනේ අනාථයෙක් කියලා යනවා නිසා එතනින් ගැලවුමක් නැහැ. ඔන්න ඔය ස්වභාවය හිතේ. එහෙනම් මේ පහත් පැත්තට ඇදලා දාන නිසා මේකට කය ධම්ම. වය ධම්මයි පිටුතේ විනාශයට ඇදලා දාන. මොහොතක් නෑර විනාශ වෙවි යන්න. ಜಾති සකස් වෙන හැම කෙනාම මේ ಜಾති මේ මොහොතේ විනාශයටපත් වෙනවා. එහෙනම් මේ විනාශකාරී ධම්මයි මේ. ඔන්න වය ධම්ම බව දැක්කා. ඒ වගේම දැන් ලැබෙනවා එහෙනම් මේක මොකද්ද මේ? අසාර ධම්මයි අනාථ ධම්මයි කියන. මේක නම් අසුරු කළ යුතු එකක් නෙමෙයි. මේක ඒකාන්තයෙන්ම පහ කළා දාන්න ඕන එකක්. මේ රූප කියලා කියන්නේ අසුරු කළ යුත්තක් නෙමෙයි පහ කළ යුත්තක්. රූප අසුරු කළොත් එහෙම මහා අනාථෙන් අනාථයට වැටෙනවා මේ සසර ගමනේ. ඒක නිසා මේ රූප කියන ඒවා අනාථ ධම්මයි. ඊට පස්සේ වැටහිලා එනවා එහෙනම් නිරෝධ විරාග ධම්මයි නිරෝධ ධම්මයි. මේක අල්ලගෙන සැරි සරන්න කිසිම අවශ්‍යතාවයක් තියෙන එකක් නෙමෙයි මේ සුභයක් නෙමෙයි මෙතන තියෙන අසුභයක්මයි තියෙන්නේ. එහෙනම් මේක විරාග ධම්මයි. ඒ වගේම මේක අරන් රෝධේ ගහන්න ඕන එකක් නෑ. මේකට තියෙන චන්දරාගයක් තියෙනවා නම් පිටුසනේ ඒ චන්දරාගය නිරෝධ කරන්න ඕන. ඔය ටික ඔක්කොම වැටෙනකොට පිටුසනේ උදයංග මත්තංග ආස්වාද ආදීනෝ නිස්සාරණ ඔක්කොම වැටෙනානේ තියෙන්නේ. ඕකට වේදනාවට තරම් බලන්න වේදනාව කියන එක හැදිරෙන විදිහක් තියෙනවා. වේදනාව කියන එක නිකන් හැදෙන්නේ නැහැ. ඇහැ රූපේ චක්කු විඥානයේ එකතුවෙන් හැදෙන ස්පර්ශයක් තියෙන අවිද්‍යාව තෘෂ්ණාව සමග. ඔන්නොතනින් හැදෙන සංස්පර්ශයෙන් හැදෙනා වූ වේදනාවක් තියෙනවා නම් වේදනාව කියන එක උඩින් වැටිච්ච එකක් නෙමෙයි සංකතයි පටිච්ච සමුප්පන්න. හේතු තියෙනකම් විතරයි ඵලයේ විද්‍යාමාන වෙන්නේ. හේතු නැති වෙච්ච ගමන් ඵලය නෑ ආතවලට. ඵලයේ උදා වෙන එක නතර වෙනවා. එහෙනම් අනිත්‍ය ධර්මයි නේද? අපි වතගේ කොහේ තියෙනද හේතු තියෙනකම් විතරයි නම් ඵලයේ තියෙන හේතු නැති වුනහම ඵලයේ උදා වෙන එක නතර වෙනවනේ. අනිත්‍ය ධම්මයි. අනිත්‍ය ධම්මයි වගේම පින්කතේ එතන තියෙනවා තව එකක් මොකක්ද අනිත්‍ය ධම්ම. ඇයි? පුදුමාකාර අවිනිශ්චිතතාවයක් තියෙනවා. එහෙනම් අනිත්‍ය ධම්මයක් තියෙනවා. ඒ වගේම පින්කතනේ මේ හේතු ටික නැති වුණොත් එහෙනම් විනාශයට පරිණාමය වෙනවා. එහෙනම් විපරිණාම ධම්මයි. ඔය ටිකක් දැකගන්න. කය ධම්මයි වය ධම්මයි. එහෙනම් මේසා වේදනාවකට ඇලෙන්න ගියොත් එහෙම ක කියන පහත් පැත්තට අය වෙලා යනවා. වය ධම්ම විනාශයට අය වෙලා යනවා. මොහොතක් නෑර විනාශ වෙනවා මිසක් මෙතනින් ගැලවීමක් නැහැ. එහෙනම් අසාර ධම්මයි අනාථ ධම්මයි. මේකේ මොන සාරයක්ද එහෙනම්? ඇලෙන්න දුක කියනවා නම් ගිනිගත්ත යකඩ වගේ නම් මේකේ මොන සාරයක්ද තියෙන්නේ? අතර ගමනේ අනාථයෙක් කියලා දානවා නම් මේක මොන සාරයක්ද? ඔන්න එහෙනම් අරුපි ඔන්න ඔය කියපු වේදනාවේ තියෙන අසාරය දැකගන්න. වේදනාවේ අසාරය දකින්නකොට සිංහදුනේ එහෙනම් ඒක මොහොතක්වත් මේ වේදනාව නිසා මට මේ භව ගමනේ යන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න එහෙනම් වේදනාවේ තියෙන අසුභය දැකගන්න. වේදනාව අසුභයි නම් සිංහදුනේ එතනින් එහාට වැටහිලා එනවා විරාග ධම්මයි නිරෝධ ධම්මයි. මේක විරාග කළ යුතු දෙයක්, නිරෝධ කළ යුතු දෙයක්. චන්ද රාගයෙන් අල්ලගෙන හිටිය යුතු දෙයක් නෙමෙයි. ඔන්න ඔය ආකාරයට සිංහතුනි අනික් කරුණු පහ ගැන ඔය හොඳට විග්‍රහ කරගන්න තමයි. භාවනාවක් කරනවා කියලා ඔන්න ඔය જાතියෙන් එකක් කළා නම් සිංහතුනි සතියක් යනකොට රාග දේශ මොහ භාගයට භාගයක් අඩු වෙලා යනවා. භාවනාවක් කරනවා කියලා පද ටිකක් කියගේ හිටියොත් එහෙම අන්තිමට චතුර්ථ ධානයට සම්බන්ධ වෙනවා. දැන් මෙදිලා අහනවා ආලෝකයකුත් තියෙනවා. දැන් මෙතනින් යන මොනවද කරන්නේ කියලා. ඒකයි උතර තියෙන ප්‍රශ්න. මෙල කිසි දෙයක් නැහැ ඒක. Tamante මේ මාර්ගය වඩා ගන්න පුළුවන් පිළිවෙල කරන දේ හරියට කරන්න. එතකොට හරි. හැමදෙස්සම පිළිවෙලේ නිවන ස්පර්ශයෙන් නිවන මෙනෙහි කරන්න ඕනේ. නිවන මෙනෙහි කලේ නැත්නම් ඔබ මඟ කොහේ හරි නතර වෙනවා විතරයි වෙන්නේ. කර්මස්ථානයේ අරමුණු කර නිවන මෙනෙහි කරන්න. නිවන කියලා කිව්වේ මොකද්ද? රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. එහෙනම් රාග, ද්වේෂ, මෝහ ඡය වෙනවද කිය බල පින්විතනි අර අරමුණ මෙනෙහි කරන්නයි දෙන්නේ. තමන් ගත්ත කර්මස්ථානයක් තියෙනවා නම් ඒක මෙනෙහි කරන්න. එහෙනම් රාග කියලා කිව්වේ දැන් සැරිසැරීම අග්‍ර කරගන්න. මොනවයි සැරිසැරීමද? රූප වේදනා සංඥා සංකාර විඥානයනේ. සැරිසැරීම අග්‍ර කරගන්න. එහෙනම් සැරිසැරීම අග්‍ර කරගෙන තියෙන්නේ පින්විතනි ඒක සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක් නිසා. සාරයි කියලා ගත්ත සංඥාවක් නිසා. සාරයි කියලා ගත්ත චිත්තයක් නිසා. සාරයි කියලා තමන්ට හිතෙන හිතන.
ඒවනම් ඔන්න ඔය කියන මුලා දෘෂ්ටියෙන් අයින් වෙලා යන්න පුළුවන් නම් ඔය ආපු සංඥාවෙන් අයින් වෙලා යන්න පුළුවන් නම් ඔය තිමිත චිත්තයෙන් අයින් වෙලා යන්න පුළුවන් නම් පිටුතුනි ඔබ ඔබට ඇලිලා යන්නේ නැහැ. ඔතනින් නිදහස. එහෙනම් මේ නිදහස ඇති කරගන්න නම් මේ රූපයක් දැක ගමන් අර සංයෝජනයේ හතර දෙක නතර වෙන්න. රූපයක් දැක ගමන් සංයෝජනයේ හැදුණා කියලා කියන්නේ එතනින් එහාට ඔබ පරාදයි. ඉවසගෙන ඉන්න විතරයි ඔබට පුළුවන් වෙන්නේ. නමුත් ඇතුලෙන් මේ සංයෝජනයේ හැදුණාට පස්සේ ඒකට ඔබ ඇලිලා ඉවරයි. ඇලිලා 10 ලක්ෂ කෝටි වාරයක් ඇලුනට පස්සේ තමයි ඔබට තේරෙන්නේ ආනේ මං ඇලුණානේ කියලා. එහෙනම් ඒ විදිය නෙමෙයි ගැලපෙන විදිය. එහෙනම් පුළුවන් තරම් මේ රූපයේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, අසුභ ස්වභාවය බලන්න. වය ධම්ම, කය ධම්ම ස්වභාවය බලන්න. විරාග ධම්ම, නිරෝධ ධම්ම ස්වභාවය බලන්න. ඔය ටික බලාගෙන යනකොට පින්වදින මේ රූපෙට යම් ඡන්ද රාගයක් තිබුණා නම් ওই ඡන්ද රාගයේ ක්‍රමක්‍රමයෙන් දුර වෙලා යනවා. වේදනාවට යම් ඡන්ද රාගයක් තිබුණා නම් ඒ ඡන්ද රාගයේ ක්‍රමක්‍රමයෙන් දුර වෙලා යනවා. ඔය ආකාරයට ස්කන්ධ පහටම තිබිච්ච යම් ඡන්ද රාගයක් තියෙනවා නම් ඒ ඡන්ද රාගය දුර වෙලා යනවා. එතකොට ස්කන්ධය විදිහට තියෙනවා. ස්කන්ධයන් උපාදාන වෙන්නේ නැහැ. ස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ කියලා කියන්නේ පින්වදින කවර කවදාකවත් දුක කියන එක හටගන්නේ නැහැ තමයි මානසික වශයෙන්. මොකද ඔබ දන්නවනේ යමක් තණ්හා කලාවනේ උපාදාන වෙන්නේ. එහෙනම් ඒ තන හා වෙනවා නම් ඒ මොකදේ වටින කමක් ඇවිල්ලානේ හා වෙන්නේ නිකන් හා වෙන්නේ නැහැ. අපි හැමදාම ඔබට කියන්නේ අසුචියට නෙමෙයි ඔබ අසුචියට හා වෙන්නේ නැහැ නේ කවදාවත්. මොකද ඒක වටින කමක් නැහැ. හැබැයි අසුචිය තුලින් Taman කැමති දෙයක් ඉෂ්ට වෙනවා නම් ඒ ආස වෙන එකක් නැද්ද? ඔබගේ අසුචියෙන් පිළිකා හොඳ කරන්න පුළුවන් කියලා කිව්වා නම් එහෙනම් ඔබ ඊට වඩා ලොකු තැනක් අසුචියට දෙන්නේ නැද්ද? අසුචිය ඔබ ඇසුරු කරන්නේ නැද්ද? සංහාවෙන් බැඳෙන්නේ නැද්ද? මුරකාවල් දාගෙන ඉන්නේ නැද්ද? ඔය ඔක්කොම වෙනවා. එහෙනම් Taman කැමති දෙයක් වෙන්න ඕනේ පින්වතුනි. Taman කැමති දෙයක් වෙනකොට තමයි ඒක සුභ සංඥාවට වැටෙන්නේ. ඉතින් හැමතිස්සෙම බලන්න මේ Taman කැමති විදියක් නෙමෙයි මේ තියෙන්නේ හේතුන්ගෙන් හටගත්තා නම් හේතුන්ගෙන් හටගෙන හේතු එකතු වෙනකොට ඵලයේ හැදෙන ක්‍රම වේදයක් මේ ලෝකේ තියෙනවා. එහෙනම් රූප ගත්තත්, වේදනා ගත්තත්, සංඥා ගත්තත්, සංඛාර ගත්තත්, විඥාන ගත්තත් හේතු ටිකක් එකතු වීමෙන් විද්‍යාමාන වෙන ඵලයක් විතරයි ඔය තියෙන්නේ. එහෙනම් වේදනාව කියලා කියන්නේ හේතුවක් නෙමෙයි. වේදනාව කියලා කියන්නේ මොකක්ද? හේතුන්ගෙන් හැදෙන ඵලයක්. ඉතින් ඵල කියලා කියන්නේ මොන වගේ ඒවා? ඵලයක් කියලා කියන එක පින්වතුනි එක බින්දු මාත්‍රයක්වත් මක් වෙන්න බැරිද? එක බින්දු මාත්‍රයක්වත් ඇත කියන ප්‍රත්‍යයෙන් පනවන්න බෑ. උදා වෙවි තියෙනවා. හේතු තියෙනකම් උදා වෙවි තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙනවා. එච්චරයි. දැන් ඔබට මොකක් හරි චිත්ත වේදනාවක් දැනෙනවා නේද? මොකක් හරි ඇහැ රූපේ චක්කු විඥානය නිසා වේදනාවක් දැනෙනවා කියලා හිතන්න. එහෙනම් ඇහැ රූපේ චක්කු විඥානයේ ස්පර්ශ වීම තුළ වේදනාවක් දැනෙන වෙලාවෙදී අර කරුණු ටික ඔක්කොම සිදු වෙවි තියෙන්න ඕනේ. නැත්නම් වේදනාව කියන එක මක් වෙනවා. වේදනාව කියන එක උදා වෙන්නේ නැහැ. එහෙනම් මොකක් හරි දිහා බලාගෙන ඉන්නකොට දැන් මේ වේදනාව උදා වෙවි තියෙනවා. වේදනාව උදා වෙවි තියෙන්නේ මේ කියන කරුණ නිසා. ඊට පස්සේ ඔන්න ඔබ ඇද්දක පියා ගන්නවා. ඇද්දක පියා ගත්තට පස්සේ මොකද වෙන්නේ? මනස අරක print out එකක් අරන් තියෙන්නේ. අර හදපු සංයෝජනේ දැන් තියෙනවා. මේක දිහා බලන්න දෙයක්වත් නැහැ. සංයෝජනේ අරක තියෙන නිසා දැන් මන මොකද කරන්නේ? මන ඒකෙන් කරුණු අරගෙන මේකට වේදනාව දෙදී ඉන්නවා. ඉතින් මනත් හරීම කැමති වේදනාව නගා ගන්න. කැමති જાතිය වේදනාව එන නිසා උපාදාන කර පිටිපස්සේ මල්ලට දාලා පිටිපස්සේ මල්ලෙන් ආයි ඉස්සරහට ගෙනත් දෙනවා. අනිත් සංයෝජන හදා ගන්න. ඔන්න යාකාරයට මේ මන කියන කෙනා පින්වතුනි ඔබ පුදුමාකාර විදිහට විනාශයටපත් කරනවා. ඉතින් මේකව බොහොම ඉක්මනට দমনය කරගන්න ඕනේ. මේකව দমনය කරගත්තේ නැත්නම් එහෙම වෙන්නේ මහා විනාශයකට වැටෙනවා. ඒකව দমনය කරගන්න තමයි ඉතින් ඔබ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට හැමතිස්සෙම කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න ඕනේ. හැමතිස්සෙම රෝං සයිඩ් යන්නේ. හැබැයි අමතක කරන්න එපා ඔබ යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ ඒ කෙනාට ගති නියතයි කියලා කියනවා. නියත වූ සම්බෝධි පරායනයට තියෙනවා කියලා කියනවා. එහෙනම් මේ නිවන් දකින්න ඒකාන්තයෙන්ම හිත යොමු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා මේ පුද්ගලයා. එතකොට නිවන් දකින්න හේතු වාසනාව තියෙන කෙනෙක් නිවන් දකින්නම යන කෙනෙක් බවට පත් වෙනකොට පින්වතුනි ඒ කෙනාට එක જાතියින් මේක පැහැදිලි කරගන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. එතකොට මෙයාට මෙච්චර කාල තිබුණේ මේ පෘථග්ජනයෙක් කියලා හිටම කාලෙක තිබුණා නම් මොකද අසුතවා පෘථග්ජතු ජනු හරියානං අදස්සාවි හරිය ධම්මා සපෝවිදු හරිය ධම්මේ අවිනීතු. ඔය මට්ටමේ තියෙන නිසා මේ පෘථග්ජන ස්වභාවයක තියෙන නිසා මෙයාට පින්වතුනි කිසිම ආකාරයකින් නිවන පැත්තට නැඹුරුවක් නැහැ.
එහෙනම් මෙයාගේ ගති හැම මොහොතකම තියෙන්නේ මොනවද? සතර අපායට නියමිත වෙලා තියෙන්නේ. දිව්‍ය ලෝකයකට යන්නත් පුළුවන් ඒක. නමුත් මේ ගති තියෙන්නේ 아무තු ගතියක් මෙයාගේ තියෙන්නේ. පෘථග්ජන ගතියක් තියෙන්නේ. පෘථග්ජන ගතියක් තියෙනකොට හැම මොහොතකම අර මිතුරු සතුරු කියන දෙපාර්ශ්වයෙන් සතුරු විතරයි මෙයා තියෙන්නේ. මිතුරු කියලා එකක් නැහැ. හොඳට මිතුරු කියලා අදහස් කළේ නිවන් දකින්න පැත්තට. හැබැයි සත්‍ය ශ්‍රවණය කළ ධර්මයේ අවබෝධ වුණාට පස්සේ යම් මොහොතක තේරුණා මේ ලෝකේ නම් අල්ලන්න කිසිම හරයක් නැහැ කියලා. ඒ අල්ලන්න කිසිම හරයක් නැහැ කියලා පින්විතනි අර සෝතාපන්න ඵලයටපත් වෙනකොට සෝතාපන්න ඵලයටපත් වෙනකොට මොකද වෙන්නේ? අන්නේතරදී අර මිතුරු හමුදාවක් හටගන්නවා. මේ මිතුරු හමුදාව නැති කිසිම කෙනෙකුට පින්විතනි භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්න බෑ. මොකද භාවනාව කියලා කියන්නේ සතුරු මර මිතුරු වැඩි කරගන්න බැම්බේද. එහෙම නැත්නම් සතුරන්ට අදාළ දේවල් දීලා මිතුරු කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. භාවනාවේදී. ඉතින් මිතුරු හමුදාවක් පටන් ගන්න ඕනේ කලින්. ඒකයි කියන්නේ සෝතාපන්න නොවි මේක කරන්න බෑ කියලා. මොකද මිතුරු හමුදාවක් තියෙද්දි එක්කෙනෙක් හරි මිතුරු වෙලා ඉඳද්දි තමයි පිටින් එයාව අපිට එතනින් එහාට වැඩි දියුණු කරගන්න පුළුවන්. එහෙනම් භාවනාවේදී ඔබ මොකද කරන්නේ? මිතුරුව පහ කරනවා, සතුරුව ඇසුරු කරනවා. වැරදුනා. අනිත් පැත්තට. මිතුරුව ඇසුරු කරනවා, සතුරුව මක් කරනවා? සතුරුව පහ කරලා දානවා. මේ ඔය ක්‍රමවේදයමයි කරන්න තියෙන්නේ. එහෙනම් දැන් රූප අද හතුරු වෙලා තියෙන මොකක් හින්දාද? නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා වැටහිලා තියෙන නිසා මේ රූප හතුරු වෙලා ඉන්නේ. එහෙනම් දැන් මොකද කරන්න තියෙන්නේ? මිතුරු හමුදාවක ආශ්‍රය අරගෙන අනිච්චයි දුකයි අනත්තයි අසුභයි කියලා වටහාගෙන යනකොට මොකද වෙනවද? මෙච්චර කල් අර තිබිච්ච හතුරු හමුදාව අඩු වෙලා ගිහින් මිතුරු හමුදාව වැඩි වෙනවා. මිතුරු හමුදාව වැඩි වෙවි යනකොට යම් අවස්ථාවක් එනවා ඒක බිඳු මාත්‍රයක්වත් සතුරු හමුදාව නැති. අන්න එතකොට මොකද වෙන්නේ? රූප විදිහටම තියෙනවා. රූප උපාදානෙට එන්නේ නැහැ. රූප උපාදානිය නැති නිසා මනස සංයෝජන හදන්නේ නැහැ. මනස සංයෝජන හදන්නේ නැති නිසා ඇත්ත ඇති හැටි පේන්න පටන් ගන්නවා. ඕනෑම කෙනෙක් පිටුතුනි ඇත්තට ඇලෙන්නේ නැහැ. ඇත්තම නම් ඔබ දකින්නේ ඒකට ඔබ ඇලෙන්නේ නැහැ. ස්ත්‍රියවගේ ඇත්තම දකින්න නම් පිටුතුනි ඔබට ඒක ඇලෙන්නේ මේ මෙලෝ සත්‍යයක් ඇලෙන්නේ නැහැ ඒක. ඒකයි කියන්නේ. ඇත්ත නෙමෙයි නිසා වෙන්නේ අර සංයෝජන නිසා වෙන්නේ ඒකට ඇලෙනවා. ඇලිලා දඟලනවා. එහෙනම් ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් පින්වතුනි මේ මනස හික්මෝගෙන ඉස්සරහට යන්න. හික්මෝගෙන ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? ඔය ආකාරයට අර සංයෝජනයන්ගෙන් තොර චිත්ත ස්වභාවයක් තේන්න අරගෙන ඉවරලා තමන්ගේ කරුණ සාක්ෂාත් කරගන්න පුළුවන්. මේකට වීර්යය අවශ්‍යයි. වීර්යය අරගෙන ඉවරලා ඒක අදියුත් කරගන්න. අවබෝධය වැදගත්. ඒ අවබෝධය ගත්තට පස්සේ එතනින් එහාට මේ රූපයන්ගේ ඔය කියපු ටික මෙනෙහි කරන්න. තමන්ව කොච්චර පල්ලෙහාට ඇදලා දානවද කියන. ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන බැරි නම් එතනින් එහාට ඉන්ද්‍රිය භාවනාවට වැටෙනවා. ඉන්ද්‍රිය භාවනාව ලෙස ගන්න ඇහැ සංගතයි පටිච්ච සමුප්පන්නයි කාය ධම්මයි වාය ධම්මයි අනාත්ම ධම්මයි අසාර ධම්මයි එනම් විරාග ධම්මයි නිරෝධ ධම්මයි කියලා හඳුර ගන්න. ඔය ටික හරියට මෙනෙහි කරා. එහෙනම් එතකොට මොකද වෙන්නේ? මේ ඇහැට මේ වෙලාවේ දීලා තියෙන ලොකු තැන. මොකද හේතුව රූපාස්වාදේ ලබා ගන්න පුළුවන් ඇහැ නිසා. ඇතුලේ මණී අර කල කියපු දේ සංයෝජනේ හදා ගන්න ලොකු උදව්වක් කරනවා මේ ඇහැ. ඒක නිසා ඇහැට ඉන්ද්‍ර කියලා දීලා ඇහැ නායකයා කරගෙන ඇහත් එක්ක ජීවත් වෙනවා. මේ ඇහැ පිළිබඳ ওই ටික දැනගත්තද? එන ඇහැ කියලා කියන එක ගැන කලකිරෙන්න පටන් ගන්නවා. මේ ඇහැ නිසා මොන තරම් විනාශයක්ද සිද්ධ වෙන්නේ කියලා. නමුත් දැන් හිතන් ඉන්නේ මොකද්ද? ඇහැ නිසා මහා සාරයක් දුබයක් ගෙනත් දෙනවා කියලා. මොකද හේතුව ලෝකේ තියෙන හොඳ සාර රූප මට පෙන්නනවා කියලා තමයි හිතාගෙන. ඉතින් එක එක ආකාරයට පිළිගන්නේ මේක බලන්න ක්‍රමවේද තියෙන්නේ. මොකක් හරි එක ක්‍රමයක් යොදාගෙන. ඕක බලන්න. කොහොම කළත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න ඕනේ. අනිත්‍ය කියන එක පින්වතුනි වටහා ගන්න බෑ. පටිච්ච සමුප්පාදේ නැතුව. පටිච්ච සමුප්පාද දහම් න්‍යාය නැතුව කවදාකවත් නිවන් දකින ක්‍රමවේදයකට අනුගත වෙන්න බෑ. එහෙම වුණා නම් බුදුහාඳුරෝ පහළ වෙන්න කලින් කෙනෙක් නිවන් දැකලා තියෙනවා. හේතුඵල වාදයේ ලෝකේ ආවට පස්සේ තමයි නිවන් දැකීම කියන එක සාක්ෂාත් වුනේ මිනිස්සු. ඒක නිසා ඔබ හොඳ ආකාරව දකින්න ওই දේවල් ඇති වෙන විදිය මොකක්ද? එතකොට අර හිතේ තියෙන මුලා දෘෂ්ටි නැති වෙලා යනවා. මගේ වශයෙන් පවත්වන්න පුළුවන් මගේ කැමැත්තට වෙයි කියලා හිතේම දෘෂ්ටිය නැති වෙනවා. මගේ කැමැත්තට වෙයි කියලා හිතපු ගමන් ඇලියෙන් ගැටියෙන් කියනවාම තමයි ආයේ කියන්න දෙයක්. ඉතින් ওই විදිහට කරුණු කාරණා කරගෙන යන්න. මම ගොඩාක් වෙලාවට දේශනා කරන්න සූදානම් නැහැ පිටින්. මොකද අපි දැන් මේ පිටත් වෙන්නත් ඕනේ. ඉදිරියේදී මම අපි දේශනා කරගෙන යන්. ඉතින් අපි මෙහෙට ආපු වෙලාවක දේශනා කරගෙන යන්න ඉන්නේ. මොකද දැන් මේ වෙලාව
මේ අපිට හරි වැදගත් මේ දැන් ඉතින් මේ தත්ත්වය උදා කරගත්තේ ඉතින් මෙතනින් එහාට මේක ඉවර කරගන්න. ඒක නිසා දේශනා කරනවා වගේම මේ අනිත් කරුණු කාරණා සිද්ධ වෙන්න ඕනේ. නැත්නම් අන්තිමට මම ගෝපල්ලෙක් වෙනවනේ. නේද? අන්තිමට ගෝපල්ලෙක් වෙනවා අනුන්ගේ හරක් නාවනාවේ ඉන්න. ඒ නිසා මේ தත්ත්වෙ උදා කරගන්න බෑ. අපිටත් කරුණු කාරණා තියෙනවා කරගන්න. අපි ඒ ටිකත් කරගන්න ඕනේ. මේ දේශනාවෙන් පස්සේ මේ අපේ පිරිස පොඩ්ඩක් මුණ ගැහෙන්න ඕනේ. අපේ විනීතීක්ෂ මහත්මයාට ආදි වශයෙන් මේ පිරිසට විනාඩි දෙකකට පැය භාගයක් විතර පොඩ්ඩක් ඉදිරි අනාගතය ගැන කතා කරගලා අපි ඉදිරිය යන වැඩ පිළිවෙලක් හදාගන්න. ඉතින් මේ අතන්න පුළුවන් දිගටම මේ කටයුතු කරගෙන යන්න. ඉතින් මෙතන මේ වෙලාවේ ඉන්නකම් අපේ හාමුදුරුවෝ මේ වෙලාවේ දේශනයක් කරන්න සූදානම් නැත්තම් ඔබට තියෙන ඔය කියන භාවනාව වඩ. ඕක වඩලා බලන්න. ඔය කීප එක වඩලා බලන්න. සතියක් වඩලා බලන්න රූප වලට කැමති වේද කියලා. හැබැයි පදනම් කියන්නේ. රූපංගනිච්ඡා වේදනානිච්ඡා සංඥානිච්ඡා සංකාරනිච්ඡා විඥානනිච්ඡා. ඕක කිව්වට නම් පිටුනේ චතුර්ථ ධානයට සම්බන්ධයි නමුත් එතනින් එහාට මොකද්ද කරන්න කියලා නම් වැටහිලා ඉන්න එකක් නෑ. ඔබ හැමදෙස්සෙම නිවන මෙනෙහි කරන්න ඕනේ. නිවන මෙනෙහි කරේ නැත්නම් මේ කටයුත්ත වෙන්නේ නෑ. තමන්ට හැමදෙස්සෙම මිනුමක් තියෙන්න ඕනේ. මම රාගයේ ෂේ වුණාද, ද්වේෂයේ ෂේ වුණාද, මෝහයේ ෂේ වුණාද කියලා තමන්ට දැනෙන්න ඕනේ. එහෙම දැනලා නැත්නම් ඉතින් බෑනේ කරන්න වැඩක් නෑනේ කරන්න. ඒක නිසා සමහර වෙලාවට එක වටයක් එනකොට පැය භාගයක් ගිහිල්ලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ මුලින්. එක වටයක් එන්න පැය භාගයක් ගිහිල්ලා තියෙයි ඕම යනකොට. රූපයෙන් පටන් ගන්නතර පස්සේ විඥාණයට යනකොට පැය භාගයක් ගිහිල්ලා. ඒකට තමයි මේකෙදී මේ භාවනාව කියලා කිව්වේ මේක බහාලා තියන්න මේක. ධර්මයේ තුල බහාලා තියෙනකොට මේ බහාලා හිටනකොට මොකද වෙන්නේ? අර රින්ස ටිකක් දාලා ඉවරලා රෙද්දක් බහාලා තිබ්බහම මොකද වෙන්නේ මේකද? රෙද්දක් බහාලා මෙහෙම අතින් කරද්දි මොකද වෙන්නේ හැමතිස්සෙම? අර තියෙන කුණු කහට ඔක්කොම ගැලවි යනවා. ඉතින් තද දරුණු කිලි කහටක් තියෙනවනම් ඒ මොකද්ද කරන්න ඕන? ටිකක් වැඩිපුර රින්ස ටිකක් දාන්න. දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජන්න. ටිකක් සාන්ද්‍ර වෙච්ච එකක් දාන්න. ඔබට වෙනම තියෙන මේ කඩවල තියෙන අහවල් කෙමිකල් එක දාන්න කියලා. වෙන සාන්ද්‍ර එකක් දාන්න. දාලා ඉවරලා මෙහෙම කරන්න. නිකන් දාලා තියන්න පුළුවන්. නිකන් දාලා තියන්නට වඩා හොඳයි මක් කරන එක. ඕක හොඳට අපුල්ල ගන්න එක ඕක ඇතුලේ දාන්න. එහෙනම් භාවනාව කියන්නේ ඕක. එතකොට එහෙනම් මේ රින්ස පොඩ්ඩක්වත් දාන්න නැතුව වතුර ටිකක් දාලා චක ගාව ගැහුවා කියලා ඔක හැදෙයිද? නෑ තේනවා හේතුනා වගේ කියලා. නමුත් වේදලායි පෙළේ දාලා වේදනකොට එහෙමමයි අර ඔක්කොම. ඊට පස්සේ ඉතින් කියනවා සමහර කොච්චර වේද මේ හේතුවක් වැඩක් නෑ මේ කුණු පැල්ලම යන්නේ නෑ කියලා. ඉතින් හොදන විදිය දන්නෙත් නෑ. එහෙම කරගන්න එපා. සමහරට ඔය එක රෙද්දක් පිටුතුනේ මේ එකපාරක් මෙහෙම දාලා මෙහෙම ගන්න බෑ භාගයක් විතර යයි. ඒකයි භාවනාව කියලා කියන්නේ සරසන කාලේ යන එකක් නෙමෙයි. මේ ධර්මයයි වෙනෙහි කරන්නේ. මේ ධර්මයේ තුලින් මේක යථාර්ථය දැක ගන්න එකයි ඕනේ. අවිද්‍යාව දෘෂ්ණා දෙක දුරු වෙන්න. මේ මුලා දෘෂ්ටියෙන් අයින් වෙන්න. මුලා සංඥාවල් තියෙනවා ඒවෙන් අයින් වෙන්න. මුලාවෙන් හිතන විදි තියෙනවා ඒවෙන් අයින් වෙන්න. සංඥා විපල්ලාස, දික්ටි විපල්ලාස, චිත්ත විපල්ලාස කියන විපල්ලාසයන් දුරු වෙලා යනවා. ඒක දුරු වෙන්න සමහරට පැය දෙකක් ගියත් එක වටයක් යන්න. ඒක වඩන්න. ඔබට වෙන්නේ අර හිත සමාහිත කරගන්න කියලා. ඒක හිත කොහෙවත් යන්නේ නැති වෙන්න තියාගන්න මොකද කරන්නේ? අධික වේගෙන් අරක කියාගෙන යනවා කර්මස්ථාන. එතකොට ඉතින් හිත නම් සමාහිත වෙනවා මොකද හිතට වෙන කොහෙවත් යන්න ඉඩක් නැති නිසා. හිත නම් සමාහිත වෙයි. ඒකයි. ඉතින් එතකොට ඉතින් රාග දේශ මොහ ජය වෙනවද කියන එක ගැන ඔබ බලා ගන්නවා. ඉතින් මේ කොහොමද මේ පිවි හැදෙන්නේ? ඉතින් ඔබට වෙලාව තියෙනවනේ දැන් ඔය මේ පිම්බීම කියන එක ඕම තේසිතන. ඉතින් ඔබට පුළුවන් ඕනේ වෙලාවක ඇවිදලා ඔය පැත්තක ඉඳගත්තා. ඉඳගෙන ඒ සංයෝජනීය රූප හරහා මේ හැම උපාදාන වෙන ආකාරය ගැන හොඳට බල ඒවැය තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්න. කය ධම්ම වාය ධම්ම ස්වභාවය මෙනෙහි කරන්න. අසාර ධම්ම අනාත්ම ධම්ම ස්වභාවය මෙනෙහි කරන්න. එහෙනම් විරාග ධම්ම නිරෝධ ධම්ම ස්වභාවයෙන් මේව නිරෝධ මේ ඡන්ද රාගය නිරෝධ කරන්න ඕනේ කියලා ඔබට වැටහිලා ඉන්නේ. ඔය ටික මනාකර කරගන්න තියෙන්නේ එතකොට ඔය වැඩේ හරි. දිගින් දිගටම කරන්නයි ඕනේ. වීරිය නැතිකම විතරයි තියෙන්නේ. අනිත් ඒවා තියෙන්නේ. වීරිය පොඩි අඩුකමක් තියෙනවා.
සම්මසරණහර වීර්යය කියත් මම මේක කරන්න ඕනේ කියලා ඒක මහා වීර්යයක් හටගත්තා නම් හරියෝ. ඒක කරන්න ඔබට පුළුවන්. වයස කියන එක ඔබට බාධාවක් නෙමෙයි. තරුණයෙක් වුණත් වැඩක් තියෙනවද වීර්යය වැඩක් නැත්නම්? ඒ විදිහට කරගන්න. නවත්තන්න එපා. පැය 24ම මේක කරන්න. මේක එළවලු ටිකක් කපන ගමනුත් කරන්න පුළුවන් දෙයක් මේකයි මම කියන්නේ. එළවලු ටිකක් කපන වෙලාවෙත් මේක කරන්න පුළුවන්. 100න් ඉන්නවා කිව්වේ එළවලු කපනවා එළවලු දැන් තම්බනවා නෙමෙයි. කර්මස්ථානයක් ඕකට දාගන්න. දෙවිදියක් තියෙනවා. එකක් ඉතින් අර එළවලු කපන එකදී ඔය කරන්න පුළුවන් එකක් පුරුද්දට ගියාට පස්සේ ඒ මොහොතේදී අර දෙය හිතලා බලන්න. එහෙමත් නැත්නම් ඉතින් ඒ එළවලු වලට අදාළව මොකක් හරි දෙයක් ගන්න කර්මස්ථානයක්. ලෝකේ තියෙන අසාරත්වය දැක ගන්නනේ ඕනේ කොහොමද? හැබැයි අර සෝතාපන්න කොට තමන්ට වැටහිලා තියෙනවනේ මේ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන එක දැකලා තියෙනවනේ. ඇල්ලුවොත් මහ ගිනි ගොඩක් කියලා දැකලා තියෙනවනේ. එහෙනම් මේ ලෝකේ මහා අසාරයි කියලා වැටහිලා තියෙනවනේ. එහෙනම් මේ අසාර ලෝකේ මට තව දුරටත් යන්න ඕනේ නැහැ කියන දුක්ඛයටපත් වෙලා තියෙනවා. ඔය කරුණු ටික තියෙන්න ඕනේ. ඔය කරුණු ටික නැත්තම් මේක අකක් කරලා වැඩක් නැහැ. ඉතින් ඒ ටික එහෙම කරගන්න. එහෙමනම් පිටුනේ බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ කරගත්තා වුණාම ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඒ දිව්‍ය බ්‍රහ්මාදීන් ඇතුළු ඒ සීල දෙනාටත් ඔබ සැමටත් අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු ඔබ සීල දෙනාට තෙරුවන් සරණයි.